ද්වේපුතේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිකෝණ අංග සාමය. ත්‍රිකෝණ අංග සාමයට එන්න කලින් මම අදහසක් කියන්න කැමතියි. මොකද්ද මේ අංග සාමය කියන වචනය කියන එක. ත්‍රිකෝණ අංග සාමය කියන එක අපි ඕලෙන් ගණිතයේදී එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ ගණිතය හදාරනකොට 10 වසරේ ඉඳලා 10 වසරේ අපි 5 වෙනි පාඩමට තමයි ආйти වෙන්නේ. එතකොට දිගටම අවශ්‍ය වෙන පාඩම. එතකොට ත්‍රිකෝණ දෙකක් අංග සම කර ගැනීම අපට සාමාන්‍ය පෙළ ගණිතයේදී පමණක් නෙවෙයි උසස් පෙළ ගණිතයේදී පවා අවශ්‍ය වෙනවා. right? හැමතිස්සෙම හැම විටම අවශ්‍ය වෙන දෙයක් තමයි. කියන්නේ අපි විද්‍යා විෂයන් හදාරනවා නම් විශේෂයෙන්ම නේද? විද්‍යා විෂයන් හදාරනවා නම් උසස් පෙළට පවා ඒවා හැමතිස්සෙම අපට දැනුම නිරන්තරයෙන් තියෙන්න ඕන දැනුම් කොටසක් තමයි මේ ත්‍රිකෝණ අංග සාමය කියන එක. මේ අංග සාමය කියන එක වචනයට වඩා මම මේක වෙනින් විදියකට බලන්න කැමතියි දුවපුතේ දුවල පුතාලට හොඳට පැහැදිලිව තේරෙන විදියට. right? දැන් මේ අපි ගත්තොත් දුවේ මෙතන ඉංග්‍රීසියෙන් නම් කියන්නේ congruence කියලා. congruence කියන්නේ දුවපුතේ මේ සර්ව සම බව. යම්කිසි වස්තු දෙකක සර්ව සම බව තමයි මේ අංග සමය කියලා අපි සිංහල වචනේ භාවිතා කරන්නේ. right? සර්ව සමය කියන්නේ හැම අතින්ම සමානයි. හරි. යම්කිසි වස්තු දෙකක් සමාන වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ඒ වස්තු දෙක එක මත එක සමපාත කරන්න පුළුවන් වෙන්න ඕන. මම මේ කතා කරන්නේ දුපුතේ ජ්‍යාමිතික වස්තු. right? ජ්‍යාමිතික වස්තු දෙකක්. ඒතකොට යම්කිසි ජ්‍යාමිතික මේ වස්තු දෙකක් සර්ව සමය කියන එක තමයි දුපුතේ අපි මේ අංග සම කියලා පාවිච්චි කරන්නේ. ඒතර අංග සම කියලා කියන්නේ ඇත්තටම දැන් ඒකත් ඒ වචන දෙක එකතු කරලා දැන් අලුතෙන් අපේ පොතේ තියෙන අංග සාම්‍ය කියලා. අංග සාම්‍ය කියලා තියෙන්නේ right? ඒ කියන්නේ එකිනෙකට අංග සමාන වෙනවා. අනුරූප අංග සමාන කිරීමෙන් තමයි අපි යම්කිසි වස්තු දෙකක් සර්ව සම බව හඳුනාගන්නේ. right? එතකොට මතක තියාගන්න ඕනේ මේ පාඩමේදී මේ ත්‍රිකෝණ අංග සාමයේදී විතරක් නෙවෙයි අපිට වෙනින් වස්තු දෙකක් වුණත් අංග සම කරන්න පුළුවන්. සර්ව සම කරන්න පුළුවන්. right? අපි සර්ව සම කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් වෘත්ත දෙකක්. වෘත්ත දෙකක් සමානයි කියලා බලා ගන්න ඕනේ. හැම අතින්ම සමානයි කියලා. ඒ කියන්නේ වෘත්ත දෙකක් අංග සමයිද කියලා බලන්න ඕනේ. හැබැයි අංග සමයි කියනකොට ඒ වචනේ ඇත්තටම ඒ වචනේ අපිට අංග සම වෙනුවට මේ සර්ව සමයි කියන එක භාවිතා කරුවා නම් ඇත්තටම මේක අපිට ඇඟට දැනෙනවා ඇත්තටම. මොකද්ද මේ කියන කතාවේ කියන එක නේද? එතකොට කොහොම හරි කමන්නේ අපිට මේ සර්ව සමය එහෙම නැත්නම් අංග සමයි කියන එකේ තේරුම තමයි යම්කිසි වස්තු දෙකක් හැඩයෙන් සමානයි. මොකද්ද? පළවෙනි එක හැඩයෙන් සමාන වෙන්න ඕනේ. හැඩයෙන් සමානයි. right? ඒ කියන්නේ they are in the same shape. එකම shape එක තියෙන්න ඕනේ. ඊළඟට හැඩයෙන් සමානයි. ඊළඟ size එකෙන් සමානයි. විශාලත්වයෙන් සමානයි. හැඩෙනු සමාන වෙලා විශාලත්වයෙන් සමාන වෙනවා තමයි අපි කියන්නේ එම වස්තු දෙක සර්ව සමයි කියලා. ඒතකොට දුවපුතේ හැඩයෙන් සමානයි කියන එකට තව වචනයක් කියනවා සමරූපී කියන එක. සමරූපී කියන එක තමයි හැඩයෙන් සමානයි කියන එක. right? එතකොට අනිත් එක විශාලත්වයෙන් සමානයි. same size. They are if two geometric objects are of same size and are of same shape, right? Then they are congruent, right? Congruent, right? එතකොට congruent වස්තු දෙකක් congruent වෙන්නේ එහෙම නැත්නම් සමරූපී මේ සර්ව සම වෙන්න මෙන්න මේ ලක්ෂණ දෙකම තියෙන්න ඕනි. හැඩෙනුත් සමාන වෙන්න ඕනේ විශාලත්වයෙන්ුත් සමාන වෙන්න ඕනේ. right? දැන් අපි මොකද්ද මේ ත්‍රිකෝණ අංග සාමය කියන්නේ? අපි යම්කිසි වස්තු දෙකක් සමාන කරනකොට මේ ඔක්කොම අංග සමාන කර කර බලන්න ඕනිද? එහෙම නැත්නම්
සාර සම්භව හඳුනා ගැනීමට අංග කීපයක් චෙක් කරලා බැලුවාම ඇද්ද? රයිට්? ඔන්න දීපතේ මම ආයෙ කියන මේ වාක්‍යය තමත් වැදගත් මම මේ කියන එක හොඳට අහගන්න. යම්කිසි වස්තු දෙකක් උදාහරණයක් වශයෙන් මොකක් හරි වස්තු දෙක අපිට මෙන්න මේ ත්‍රිකෝණ දෙක. මේ ත්‍රිකෝණ දෙක සාර සමද කියලා බලන්න. මේක එක පාද දෙකක් විතරක් චෙක් කරුවාම ඇද්ද? එක කෝණයක් විතරක් චෙක් කරුවාම ඇද්ද? තේරෙනවද? කෝණ දෙකක් චෙක් කරුවාම ඇද්ද? අන්න ඒ වගේ අපිට බලන්න පුළුවන් මේක සාර සම්භව හඳුනා ගන්න. එහෙම නැත්නම් අංග සාම්‍ය බව හඳුනා ගන්න මොන කොපමණ චෙක් කරන්න ඕනද? සියලුම අංග එකින් එකට චෙක් කරන්න ඕනද? පාද තුනත් පාද තුන සමාන කරලා කෝණ තුනත් කෝණ තුන සමාන කරන්න ඕනිද? තේරෙනවද? අන්න ඒ වගේ අදහස. එතකොට අපි අන්නේම මේ යම්කිසි ජ්‍යාමිතික වස්තු දෙකක් සාර සම බව එහෙම නැත්නම් අංග සාම්‍ය බව පරීක්ෂා කිරීමට අපිට පුළුවන් විවිධ අවම ගුණ සංඛ්‍යා හොයාගන්න පුළුවන් පරීක්ෂා කරන්න ඕන. right? අවම ගුණ. ඒ කියන්නේ ඔක්කොම පරීක්ෂා කරන්න ඕනේ නැහැ. කෝණ තුනම පරීක්ෂා කරන්න ඕනේ නැහැ. පාද තුනම පරීක්ෂා කරන්න ඕනෙත් නැහැ. හැබැයි යම් ප්‍රමාණයක් අපි පරීක්ෂා කරලා බලන්න ඕන සමානද කියලා. ඒකෙන් කියත හැකි අනිත් ඔක්කොම සමානයි කියලා. දැන් ත්‍රිකෝණ දෙකක් ගත්තොත් ද්වීපතේ අංග 6ක් තියෙනවනේ. අංග 6ක් තියෙනවා. පාද 3ක් තියෙනවා. කෝණ 3ක් තියෙනවා. එතකොට ඔය අංග 6ම පරීක්ෂා කරන්න ඕන දෙකින් එකට. right? මේකේ එකාංගයක් මේක තව අනුරූපාංගයට සමාන වෙනවද? නැත්නම් මේ කෝණය මේකට සමාන වෙනවද? මේ කෝණය මේකට සමාන වෙනවද? මේ කෝණය මේකට සමාන වෙනවද? මේ පාදේ මේකට සමාන වෙනවද? ওই විදිහට ද්වීපතේ අපිට බලන්න පුළුවන් අංග 6ම සමාන වෙනවද කියලා. එහෙම බලන්න ඕනිද? මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා එහෙම නැත්නම් සාර සමයි කියලා බලාගන්න. එහෙම අවශ්‍ය කරන්නේ නැහැ. සියරම් බලන්න ඕනේ නැහැ. එහෙනම් බලන්න ඕන ප්‍රමාණය මොකද? අන්නේ බලන්න බැලිය යුතු ප්‍රමාණය විවිධ ආකාර පහක් තියෙනවා. අපි පහක් තියෙන පුතේ පුතාලගේ පොතේ තියෙන 4 ආකාරය. මොකද ඒක අපිට පුළුවන් එකක් තව කොටස් දෙකකට කඩන්න. එතකොට තවත් අපිට සරල වෙනවා. එතකොට තමයි ආකාර පහක් එන්නේ. right? එතකොට ඔක්කොම සාර සම ආකාර අංග සම ආකාර මූලික වශයෙන් ගත්තොත් ඇත්තටම 4යි. ඒ 4න් එකක් තියෙනවා අපිට තව ආකාර දෙකකට වෙන් කළා අපිට සාකච්ඡා කරන්න පුළුවන් එකක්. right? ඒක නිසා ආකාර පහක් එනවා මේ මම කියලා දෙන ක්‍රමය තුල. right? ආකාර පහක්. එතකොට මේ පාඩම ඉතාමත් වැදගත්. දිගටම අපිට හැමතිස්සෙම වැදගත්. හරි මේම ගමුකෝ. වෘත්ත දෙකක් තියෙනවා. මේ A හා B කියලා වෘත්ත දෙකක්. මේ දෙක සාර සමයිද කියලා බලන්න. දැන් අපිට ජ්‍යාමිතික රූපයන් ද්වීපතේ තියෙන දැන් මේක නම් අපිට කෙලින් මේ වෘත්ත දෙක එකක් උඩ තියලා එකක් බලන්න පුළුවන්. එක මත එක සම්පාත වෙනවද කියලා නේද? නමුත් අපිට පොතේ තියෙනකොට පොතේ ඇඳලා තියෙනකොට එහෙම බලන්න බෑනේ. එකක් උස්සන් ගිහලා අනිත් එක උඩින් තියන්න බෑනේ නේද? එහෙනම් අපි කොහොමද දැන් මේ වෘත්ත දෙක මේ සාර සමයිද එහෙම නැත්නම් අංග සමයිද කියලා බලන්න මේ වෘත්ත දෙක. right? වෘත්තයේ පරිධිය තියෙනවා. දෙකෙන් පරිධිය මැනලා බලන්න ඕනද? ඔව් පරිධිය විතරක් මැන්නත් ඇති. පරිධිය දෙක සමාන වෙනවා නම් නේද? වෘත්ත දෙකේ පරිධිය දෙක සමාන වෙනවා නම් අනිවාර්යයෙන් වෘත්ත දෙක අපිට ඒක දැනෙනවා නේද? දැන් කාට හරි ඕනනම් අහන්න පුළුවන් මේ කොහොමද කියලා. එහෙම වෙන්නේ. පරිධිය දෙක සමාන වෙච්ච පළියට වෘත්ත දෙක සමාන වෙනවද කියලා. ඒ වගේ තමයි දුල පුතාලටත් ඒක තේරෙයි ඕනම වෘත්ත දෙකක් සමාන වෙනකොට පරිධිය දෙක සමාන වෙනවා. පරිධිය අසමාන වුණොත් අනිවාර්යෙන් වෘත්ත දෙක එක මත එක සම්පාත වෙන්නේ නැහැ. ඊටත් වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. අරයන් දෙක විතරක් සමාන චෙක් කරලා බලන්න පුළුවන්. අරයන් දෙක සමාන නම් ඒ වෘත්ත දෙක අංග සමයි. සාර සම වෘත්ත දෙකක්. right? අන්න ඒක තමයි. ඒ කියන්නේ අපි දැන් මේක වෘත්ත දෙකක් තියෙන ලක්ෂණ දෙකක් තියෙනවා. පරිධියයි අරයයි. පරිධියයි අරයයි විස්කම්බයයි. ඔය අංග තුනක් තියෙනවා. ඒක අංග තුනම පරීක්ෂා කරන්න ඕනද? නෑ. මේකේ විස්කම්බය මේකේ විස්කම්බය එකයි මේකේ අරය මේකේ අරයත් එක්කයි මේකේ පරිධිය මේකේ පරිධියත් එක්කයි ඔය ලක්ෂණ තුනම පරීක්ෂා කරන්න ඕනද? මේ වෘත්ත දෙක සාර සමයි එහෙම නැත්නම් අංග සමයි කියලා කියන්නේ නෑ. පරීක්ෂා කරන්න අවශ්‍ය කරන්නේ අරයක් විතරයි. එක අංගයක් විතරයි. ඒකෙන් කීත හැකි අපිට මේ වෘත්ත දෙක සාර සමයි අංග සමයි කියලා. සාර සමයි නැත්නම් අංග සමයි කියලා. right? එතකොට අන්නේ විදිහට දැන් බලන්න මේක මත මේක සම්පාත වෙනවා. සමපාත වෙනවා හරියට.
මේ වෘත්ත දෙක සම්පාත වෙනවා කියලා කියන්නේ මේකේ මේ වෘත්ත දෙක අංග සමයි right වෘත්ත දෙකේ අංග සමයි එහෙම නැත්නම් congruent two circles are congruent right එතකොට එතෙන්දී අපිට ප්‍රමාණවත් අවශ්‍යතාවය තමයි අපි මේ කියන්නේ මේ වෘත්ත දෙක සමාන වීමට ප්‍රමාණවත් අවශ්‍යතාවය තමයි අරයන් දෙක සමාන වීම ප්‍රමාණවත් ඒක ඔක්කොම පරික්ෂා කරන්න ඕනේ නැහැ පරිධියත් මනිනෝ අරයත් මනිනෝ විස්කම්බත් මනිනෝ සේරම පරික්ෂා කරන අරය විතරක් මැන්න නම් මේ වෘත්ත දෙක අපිට කීත හැකි අංග සමයි එහෙම නැත්නම් සරල සමයි කියලා හරි ඒ වගේ තමයි මේ ත්‍රිකෝණ දෙක දැන් මේ ත්‍රිකෝණ දෙකත් අපි ගමු දැන් අපි එන්නේ ඔන්න ත්‍රිකෝණාංග සාමයට මොකද පාඩමේ නම් ත්‍රිකෝණාංග සාමය તો ත්‍රිකෝණාංග සාමය ගත්තොත් අපිට මේ විදිහට ගන්න පුළුවන් ත්‍රිකෝණාංග සාමය congruency of triangles ත්‍රිකෝණාංග සාමය ගත්තොත් දුවේ දැන් අපිට අවස්ථා මේකදී හතරක් තියෙනවා. දැන් පුතාලගේ පොතේ නම් තියෙන්නේ දැන් මම මුලින් උගන්වන එක අන්තිමට තියෙන්නේ. හැබැයි ඉතින් අපි හැමතැනම මුළු ලෝකෙම හැමතැනම උගන්වන්නේ ඕනම තැනක උගන්වන්නේ පාද තුන සමාන වීම තමයි පළවෙනි අවස්ථාවේදීට උගන්වන්නේ. ඒක මාරුණාට ප්‍රශ්නයක් නැහැ පුතේ. අපිට අවස්ථා ටික හරියට දැනගන්න ඕනේ. මම ඒක නිසා මුලින් උගන්වනවා පාද තුන සමාන වීම කියන එක. right? එතකොට දැන් ත්‍රිකෝණයක සේරම අංග 6ක් තියෙනවා අංග 6ම මනින්න අවශ්‍ය කරන්නේ නැහැ right 6ම මනින්න අවශ්‍ය කරන්නේ නැහැ මෙන්න මේ ත්‍රිකෝණ දැන් මේ ත්‍රිකෝණද අපිට පුළුවන් දුවේ මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපි මැන් ඉන්න ඕනද මේක කපලා තියෙන මට පුළුවන් මේක එක උඩම එක මත එක තියලා බලන්න අංග සමද ඔව් මේක සරල සම ත්‍රිකෝණ දෙයක් මේ හරියටම සම්පාත වෙනවා ත්‍රිකෝණ දෙක එක මත එක තියන්න පුළුවන් මේ right අංග හැබැයි ඉතින් මේ පොතේ තියෙනකොට පුළුවන්ද බෑ පොතේ ඇඳලා තියෙනකොට බෑ එහෙනම් අපි මොකද කරන්නේ අපිට හොයාගන්න වෙන ක්‍රමයක් ඒකෙදි අපිට තියෙනවා නියමයක් හතරක් තියෙනවා ඒ කියන්නේ දැන් අපිට කියන්නේ ප්‍රමාණවත් අවශ්‍යතාවය ත්‍රිකෝණ දෙකක් අංග සමවීම සඳහා අපි කියන ඒවට ප්‍රමාණවත් අවශ්‍යතාවය කියලා. ඒතර ප්‍රමාණවත් අවශ්‍යතාවය තියෙන දෙවිතේ ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා මම මේක පහකට කඩලා තියෙන්නේ right මුල්ම අවස්ථාව තමයි ත්‍රිකෝණයක පාද තුනට සමාන වෙනවා නම් right ත්‍රිකෝණයක මේ ත්‍රිකෝණයේ අනුරූප පාද මේ ත්‍රිකෝණයේ අනුරූප පාද තුන සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි එහෙම නැත්නම් සරල සමයි right ත්‍රිකෝණ දෙක සරල සමයි ඒකට කියනවා අපි පාද තුනට සමාන වෙන අවස්ථාව right පාද තුනට සමාන වෙන අවස්ථාව මේ විදිහට මේ ආකාරයට right මේ ආකාරයට එතකොට දැන් මේකේ අපි ගත්තොත් මේකට අපි කියනවා S අවස්ථාව side case කියලා කියනවා. ඒ කියන්නේ පාදයේ අවස්ථාව අපි සරලව SSS අවස්ථාවට කියලා කියනවා. ත්‍රිකෝණික පාද තුනක් ත්‍රිකෝණික පාද තවත් ත්‍රිකෝණික අනුරූප පාද වල සමාන වෙනවා. මෙම ත්‍රිකෝණ දෙක අංග සම වේ. right? Two triangles are said to be congruent if three sides of one triangle are equal to three corresponding sides of another triangle. right? ඒ විදිහට දැන් අපි ත්‍රිකෝණ දෙක මෙතෙන්දී අපිට ත්‍රිකෝණ දෙකේ පාද තුන පාද හැබැයි අනුරූප පාද දැන් මේ විදිහට අපි ගත්තොත් මේ ත්‍රිකෝණය අනිවාර්යයෙන් අපි දන්න මේ දෙක congruent කියලා දැන් අපිට චෙක් කරන්න තියෙන්නේ මේ පාද තුනේ මේ ආකාරයට right පාද තුනට සමාන වෙන්න ඕන පාද තුනට සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සම මම බලන්න එකම ත්‍රිකෝණය. එතකොට පාද තුන සමාන කරන්නේ දැන් මේක ඕනම ත්‍රිකෝණයක් ගත්තොත් අපි විෂම ත්‍රිකෝණයක් ගත්තොත් විෂම ත්‍රිකෝණයක් කියන්නේ කෝණ තුනම එකිනෙකට වෙනස්. මේ විෂම ත්‍රිකෝණයක් ගත්තොත් මේ දැන්
බලන්න මේ පාද සමාන වෙන්නේ නැහැ එකිනෙකට. පාද සියල්ලම අසමාන වෙන අවස්ථාවේදී right අපිට මේ පාද දැන් මෙන්න මේ පාදේ දිගම පාදේ මේක. දිගම පාදේ මේක දිගම පාදයට අනුරූප සමාන වෙන්න ඕනේ. right ඊළඟට මධ්‍යම පාදේ මේක. මධ්‍යම පාදයට සමාන වෙන්න ඕනේ. right ඊළඟට මේ පාදේ මේ කුඩාම පාදයට සමාන වෙන්න ඕනේ. මේ ආකාරයට. right ඔන්න විදිහට දක්වන්න පුළුවන්. මෙහෙම නම් අපි කියන පාද තුන අපිට කොහොම හරි සමාන කරලා පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක සාර සමයි එහෙම නැත්නම් අංග සමයි කියලා. ඒතකොට ත්‍රිකෝණ දෙක අංග සම අපි මේක නම් කරුවොත් ABC කියලා. right මේක අපි ගත්තොත් PQR කියලා. මේක ගත්තොත් අපි PQR කියලා. එතකොට අපිට කියන්න පුළුවන් PQR ත්‍රිකෝණය ත්‍රිකෝණය අපි කියන්නේ අංග සමයි කියලා කියන්නේ මේ විදිහට ABC ත්‍රිකෝණය. right PQR ත්‍රිකෝණය ABC ත්‍රිකෝණයට අංග සමයි. එවන ත්‍රිකෝණය PQR triangle PQR is congruent to triangle ABC. ඔය විදිහට. right PQR ත්‍රිකෝණය අංග සම වෙනවා ABC ත්‍රිකෝණයට. එහෙම නැත්නම් triangle PQR is congruent to triangle ABC. මේ කියන්නේ මේ දෙක සාර සමයි කියලා. ඒක අපි හඳුනාගත්තේ කොහොමද? අපිට දීලා තියෙනවා මෙතන දීලා තියෙනවා අපිට AB සමානයි PR AC සමානයි PR PQ සමානයි AB සහ QR සමානයි BC. ඔන්නේ පාද තුනට සමාන වෙනවා නම් අපිට කියතේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. right ත්‍රිකෝණ දෙක මේක තමයි පළවෙනි අවස්ථාව පාද තුන සමාන වීම. right අංග සම. ඒතර මේක මතක තියාගන්න SSS අවස්ථාව කියලා. යම් කිසි පාද තුනට සමාන කර ගැනීම හැකියාවක් තියෙනවා නම් අපිට කියතේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. right ඔක තමයි පළවෙනි අවස්ථාව. ඊළඟට අපි ගත්තොත් දෙවෙනි අවස්ථාව වෙන්නේ මේක. SAS අවස්ථාව. පාදයක් කෝණයක් සහ පාදයක්. ඒ කියන්නේ යම් කිසි ත්‍රිකෝණයක පාද දෙක සහ ඒ අතර වූ කෝණය. තවත් ත්‍රිකෝණයක පාද දෙක සහ ඒ අතර වූ කෝණයට සමාන වෙනවා නම් right අන්නේ ත්‍රිකෝණ දෙක අංග සමයි. right ත්‍රිකෝණයක පාදය අපි කියන එක අන්තර්ගත කෝණය කියලා. ත්‍රිකෝණයක පාදයක් සහ අන්තර්ගත කෝණය සමාන වෙනවා නම් තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට right අපි කියනවා ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. අපි ඒකට SAS අවස්ථාව කියලා කියනවා. අපි ඒකට කියනවා SAS අවස්ථාව කියලා. right මේ ආකාරයට මේක අපි ගත්තොත් ABC මේක අපි ගත්තොත් PQR කියලා ගත්තොත් මේ ත්‍රිකෝණය. ඒතකොට දැන් මේකේ අපිට කොහොම හරි පෙන්න ගන්න පුළුවන් නම් මේ පාදය මේකට සමානයි කියලා. ඊළඟට මේ පාදය මේකට සමානයි කියලා පෙන්වන්න පුළුවන් කොහොම හරි. යම් කිසි ජ්‍යාමිතික ත්‍රිකෝණ දෙක ගැටලුවක. ඊළඟ අපිට කොහොම හරි පෙන්න ගන්න පුළුවන් මේ කෝණය මේ කෝණයට සමානයි කියලා. right අන්න බලන්න දැන් මේ පාද දෙක සහ අන්තර්ගත කෝණය. අන්තර්ගත කියන්නේ මේ දෙක අතර කියන එක. right අන්තර්ගත කෝණය මේ ත්‍රිකෝණයේ පාද දෙක සහ අන්තර්ගත කෝණයට සමාන වෙනවා නම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. right මේකට කියන පුතේ පාදය කෝණය පාදය SAS S කියන්නේ side angle side එතකොට ඒ විදිහට තමයි අපි මේක කෙටියෙන් හඳුන්වන්නේ SAS අවස්ථාව කියලා.
right? SAS අවස්ථාව, right? If two sides and included the angle of one triangle are equal to two sides and included the angle of another triangle, then two triangles are said to be congruent, right? Two triangles are said to be congruent. ඒ විදිහට තමයි අපි මේක අංග සම කරන්නේ. එතකොට අපිට කොහොම හරි පෙන්න ගන්න පුළුවන් AC සමානයි PR ඊළඟට CB සමානයි RQ සහ ACB කෝණය සමානයි PRQ කෝණය. PRQ කෝණය. ඒ කියන්නේ මේ කෝණ දෙක ACB සමානයි PRQ කෝණය. right? දැන් දුර පුතා දන්න කෝණයක් කියවන ආකාරය හැමතිස්සම මැදට මේ කෝණය කියනවා නම් ACB. C අකුර මැදට එන්න ඕනේ. ACB. මේ කෝණය කියනවා නම් PRQ. right? මෙතන R මැදට එන්න ඕනි. මේ වගේ ලියන්නත් පුළුවන්. right? මේ ආකාරයට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මේකම අපිට ලියත හැකි මේකම අපිට ලියන්න පුළුවන්. කෝණය ඔය විදිහට දාලා ලියන්නත් පුළුවන්. ACB සමානයි කෝණය PRQ. කොහොමද ලියන්න පුළුවන්. right? එහෙම ලියන්නත් පුළුවන්. එතකොට දැන් මේම නම් අපිට කියත ඒ නිසා ABC ත්‍රිකෝණය අංග සම වෙනවා PQR ත්‍රිකෝණය. right? අංග සමයි කියන එක මේ විදිහට අපිට ඉරි කෑල් තුනකින් පෙන්වන්න පුළුවන්. මේ කියන්නේ ද්විපිට සරල සමයි කියන එක තමයි. මේ දෙක සරල සමයි. මාතිම සමානයි කියන එකයි. ඉතින් අපි මේ දැන් අපිට ඕන ද්විපිට දැන් අපි මෙහෙම පෙන්වුවෙන් පස්සේ අපිට අනිත්‍යයත් ඔක්කොම පෙන්න ඉන්න ඕනේ නැහැ. හැබැයි අනිත් අනුරූපාංග දැන් අනුරූපාංග 6ක් තියෙනවනේ. අංග 6ෙන්ම සමාන වෙනවා ඊට පස්සේ. දැන් අපිට අංග සම සරල සමද කියලා හොයාගන්නනේ තමයි අපි ඒ කියන්නේ ප්‍රමාණවත් අවශ්‍යතාවය අනුව ගැලපෙන්නේ මේක. දැන් මේ ඔක්කොම පෙන්න හොයන්න ඕනේ නැහැ. මේ ආකාරයට මේ SAS අවස්ථාවේ බැලුවා නම් හරි. බැලුවා නම් අපිට පුළුවන් මේ ත්‍රිකෝණ දෙක සරල සමද කියලා හඳුන ගන්න. සරල සමයි කියලා කියන්නේ මේ ත්‍රිකෝණය හැඩයෙන් සමානයි. ඊළඟට විශාලත්වයෙන් සමානයි. ඒක නිසා එක මත එක තියන්න පුළුවන් කියන එකයි තේරුම. right? එක මත එක තියන්න පුළුවන් නම් එහෙනම් මේ පාදයේ මේකට සමාන වෙනවා. මේ කෝණය මේකට කෝණයට සමාන අනුරූප කෝණ. දැන් මේ පාදයේ ඉදින් තියෙන කෝණය මේක මේ පාදයේ ඉදින් තියෙන කෝණය මේක. ඒක එකිනෙකට සමාන වෙනවා. right? මන්දුවේ දැන් ආයි කියනොන්න දැන් මේ ද්විපිටය අපි අවම අවශ්‍යතාවය තමයි අපි බැලුවේ දැන් මෙතනදී. මේ ත්‍රිකෝණ දෙක සරල සමයිද කියලා හඳුනා ගැනීම සඳහා ක්‍රයිටීරියන් එකක් තමයි අපි මේ චෙක් කරුවේ. right? ඒ කියන්නේ මේ දැන් මෙතන දැන් මේ එතකොට තමයි දැන් අපි මෙතන සමාන කෙරුවේ පාද දෙකකුයි කෝණයකුයි. හැබැයි ඒකෙන් කියන්න පුළුවන් සියලුම අංග සමාන වෙනවා කියලා. right? අපිට හැම විදිහටම ඕන විදිහට මේ තෝරන්න බෑ. අපි තුමු වෙන පාද දෙකකුයි මේ කෝණයකුයි තෝරලා හරියන්නේ නැහැ නේද? right? පාද දෙකයි කෝණය මේ ආකාරයට තෝරගන්න ඕනි. right? මේ ආකාරයට හැමතිස්සෙම මේ පාද දෙකේ අන්තර්ගත කෝණය වෙන විදිහට තෝරගෙන බලන්න ඕනි. right? එහෙම වුණොත් අපිට කීත හැකි මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. right? එතකොට මේ අංග සම කිරීමේ ත්‍රිකෝණ දෙක අංග සම කිරීමේ ක්‍රම 4ක් ඒක මම 5කට කඩලා සාකච්ඡා කරන්නේ. එතකොට දැන් ඒක තමයි ඊළඟ කොටස බලමු අපි ඊළඟ විදිය තමයි පාද දෙකක් සහ කෝණ දෙකක් සහ පාද දෙකක්. right? ඒ කියන්නේ කෝණ දෙකයි කෝණ දෙකට අන්තර්ගත පාදේ. right? මේ අවස්ථාව තුන්වෙනි අවස්ථාව විදිහට ගන්න. තුන්වෙනි අවස්ථාව. 3යි මම සාකච්ඡා කරන තුන්වෙනි ආකාරයේ හතරවෙනි ආකාරය තමයි පුතාලේ පුතේ එකක් විදිහට දාලා තියෙන්නේ. right? ඒක මම දෙකකට කැඩුවා. ඒක
ඒක දෙයකට කල්ලාස ගොඩක් කලාට අපි සාකච්ඡා කරන්නේ දෙයකට කැඩුවට එකම ඒකට මම හේතුවත් කියනනම් ඇයි ඒක දෙකම එකක් වෙන්නේ කියන එකත් මම කියන්නම් හේතුව right දැන් මේකේ දුවේ පුතේ දැන් ASA අවස්ථාව ඒ කියන්නේ ත්‍රිකෝණයක පාද කෝණ දෙකයි පාදයයි ත්‍රිකෝණයක කෝණ දෙකයි අන්තර්ගත පාදය කියන්නේ මොකද්ද කෝණ දෙක අතර පාදය right කෝණ දෙක අතර පාදය right දැන් මම ගමු මේක ගණන් A B C P Q R ඔය විදිහට. දැන් මෙතන අපිට මේ පාදය මේකට සමානයි. ඊළඟට අපිට දීලා තියෙනවා මේ කෝණයට සමානයි කියලා. ඊළඟට අපිට දීලා තියෙනවා මෙන්න මේ කෝණයට සමානයි කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. බලන්න දැන් මේ කෝණ දෙක අතර තමයි මේ පාදෙත්. මෙහෙම මතක තියාගන්න පුතේ. මේ ආකාර ටික කෝණ දෙකයි අන්තර්ගත පාදය. කෝණ දෙකයි අන්තර්ගත පාදය. right? එතකොට කෝණ දෙක අතර තියෙන පාදය. එතකොට මේ විදිහට මේකට අපි කියනවා ASA අවස්ථාව. angle side angle කියන අවස්ථාව. කෝණය පාදය සහ කෝණය. right? දැන් මේ අනුරූපාංග තමයි සමාන. මේකට අනුරූප මේ කෝණය. මේ කෝණයට අනුරූප මේ කෝණය සමාන මේ පාදේ මේකට සමාන. එහෙනම් අපිට කියන්න පුළුවන් දුවේ පුතේ මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. right? එතකොට අපිට ලියතේ AB AC සමානයි PR ඊළඟට CA B කෝණය සමානයි RPQ කෝණය ඊළඟට AC B කෝණය සමානයි PRQ කෝණය. එමන අපිට කියත හැකි ABC ත්‍රිකෝණය අංග සම වෙනවා PQR ත්‍රිකෝණය කියලා. මේ ආකාරයට. right? ABC ත්‍රිකෝණය PQR ත්‍රිකෝණය අංග සමයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් සාර සමයි කියලා කියන්න පුළුවන්. මේක තමයි අපි තුන්වෙනි අවස්ථාව. මම මෙතනින්ම හතරවෙනි අවස්ථාව මම මේකෙන් ගන්න උප අවස්ථාව. එහෙම නැත්නම් පුතාලයි පුතේ හතරවෙනි අවස්ථාවක් අවස්ථා හතරයි මම විස්තර කරන අවස්ථා පහකට කළා. දැන් දුවේ පුතේ කෝණ දෙකක් සමාන වෙනවා නම් ඉතිරි කෝණය ගැන මොකද කියන්න පුළුවන්? ඉතිරි කෝණය ඉබේම සමාන වෙලා. ඒ දුවේ පුතේ කෝණ තුනේ අයික්‍ය 180යි. 180 නම් මේ දෙක සමාන වෙනකොට එහෙමනම් මොකද වෙන්නේ? මේ කෝණය ඉබේම සමාන වෙනවා. මේකයි මේකයි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අනුරූප කෝණ තුන සමාන. එහෙනම් මේ කෝණ දෙක තෝරා ගැනීම අපිට වැදගත් නැහැ. එහෙනම් අපිට වෙන්න ඕනේ පාදයකුයි කෝණ දෙකකුයි තියෙන්නයි ඕනේ. right? එතකොට අපිට සලකන්න පුළුවන් ඕනම කෝණ දෙකක් එක්ක ඕනෑම පාදයක්. ඒක අන්තර්ගත පාදය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තේරෙනවද? ඕනම කෝණ දෙකක් එක්ක මොකක් හරි පාදයක් සමාන වෙන්නයි ඕනේ. ඒක අන්තර්ගත පාදය වෙන්න අවශ්‍ය නැහැ. මොකද හේතුව දැන් අපි කෝණ දෙකක් සහ මේක ඊටම දෙවිපතේ අහගෙන ඉන්න හරියට කෝණ දෙකක් සහ අන්තර්ගත පාදය කියලා ගත්තම පස්සේ දැන් කෝණ දෙකක් සමාන වෙලා තියෙන මේ කෝණය මේකට සමානයි මේ කෝණය මේකට සමානයි. නමුත් අපි දන්නවා දෙවිපතේ දැන් මේක අපි මේ කෝණ තුනේ අයික 180 නිසා මේ කෝණ දෙක ඉබේම සමාන වෙනවා. ඇයි? අපි ගමු මේකේ අපි හිතමු මේ කෝණේ x කියලා හිතමු. මේ කෝණයේ අංශකගේ y කියලා හිතමු. right? එහෙනම් මේ කෝණයගේ මොකද්ද? 180 ඍණ x ඍණ y. මෙතනත් එහෙමයි. તો මේක x නම් මේකත් x. මේක y නම් මේකත් y. එහෙනම් මේ කෝණය මොකද්ද? 180 ඍණ x ඍණ y.
එහෙනම් මේ කෝණ දෙක සමාන වෙලා. කෝණ තුන සමාන. කෝණ දෙක සමාන කරන්න ගිය ගමන් ඉතිරි කෝණ ඉබේම සමාන වෙනවා. එහෙනම් අපිට මොකද කරන්න ඕනේ? කෝණ දෙකකුයි මොකක් හරි පාදකේ අන්තර්ගත පාදයෙන් වෙන්න අවශ්‍ය නැහැ. right? අන්න ඒක නිසා තමයි දීපතේ අපි මේක කොටස් පහකට ගොඩක් තැන්වල සාකච්ඡා කරන සමහර පොත්වල සමහර අපේ පොත්වලත් අපි කලින් සාකච්ඡා කරුවා කොටස් පහකට කල්ලා. දැන් ආපහු කොටස් හතරකට දාලා තියෙනවා. right? ඒ විවිධ තැන්වල විවිධ විදිහට සාකච්ඡා කරනවා. right? එතකොට මේක අංග සාමය කියන එක දීපතේ අපිට ඇත්ත වශයෙන්ම කියනවා අංග සාම ආකාර හතරක් විදිහට ගන්න පුළුවන්. right? මම හැබැයි හතරකට කැඩුවේ තවටත් පැහැදිලි වෙන්න. ඒතකොට හතරක් විදිහට සලකනවා නම් අනිත් එක හතරවෙනි අවස්ථාව ගන්න පුළුවන් මේ විදිහට AAS කෝණ දෙකයි ඕනෑම පාදයක්. මේක AAS. එතකොට ත්‍රිකෝණය අපිට ගන්න පුළුවන් මේ ආකාරයට. right? කෝණ දෙකකුයි අපි තුමු කෝණ දෙකක් අපි කොහොම හරි හොයාගත්තා මේ කෝණය මේකට සමානයි කියලා හොයාගත්තා. right? ඊළඟට අපි හොයාගත්තා මේ කෝණය මේකට සමානයි කියලා හොයාගත්තා. right? අපි ත්‍රිකෝණය නම් කරමු ABC කියලා. මේක නම් කරමු PQR කියලා. එතකොට දැන් මේකේ මේ කෝණය මේකට සමානයි. තව මොකක් හරි පාද ඕනම පාද. මේක අන්තර්ගත පාද වෙන්නත් පුළුවන්. මේ අපි හිතුව මේ පාදේ මේ පාදේ සමානයි කියලා අපිට පුළුවන් ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියන්න. right? එහෙම ගන්න පුළුවන්. මේ මොකක් හරි නැත්නම් මේ පාදේ මේ පාදේ සමානයි කිව්වොත් අංග සමයි කියලා කියන්න පුළුවන්. එතන හේතුව තමයි කෝණ දෙකක් සමාන වෙනකොට ඉතිරි කෝණේ ඉබේම සමාන වෙච්ච නිසා. ඒ නිසා මේ ආකාරයේ විඳාන් කළානේ මේ ආකාර 3යි 4යි දෙකම මේ විදිහට කියන්න පුළුවන්. අපි සාකච්ඡා කරන 3යි 4යි දෙකම AS අවස්ථාව විදිහට කේස් එක විදිහට සලකන්න පුළුවන්. right? ඒක නිසා තමයි ආකාර පුතාලගේ පොතේ ආකාර ප්‍රධාන වශයෙන් ආකාර 4ක් දක්වලා තියෙන්නේ. ඊළඟ පස්වෙනි එක තමයි ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් අංග සමවන අවස්ථාව. ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනකොට RHS කේස් කියලා අපි කියනවා. right angle hypotenuse and side. ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක කර්ණයකුයි කර්ණයයි තව පාදයක් සමාන කරගන්න පුළුවන් නම් අපිට ඍජුකෝණී ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියන්න පුළුවන්. તો අපි ඍජුකෝණය සමාන කරන්නේ නැහැ නේද? දැන් අපි මෙතන RHS කියලා තිබ්බට R කියන්නේ right angle ඍජුකෝණය. right? ඒතකොට ඒක අපි සමාන අනිවාර්යයෙන් ඍජුකෝණී ත්‍රිකෝණ දෙක නම් අනිවාර්යෙන් ත්‍රිකෝණ දෙකටම ඍජුකෝණයක් තියෙනවා. right? මේ ආකාරයෙන්. අපි તો මේක එක ඍජුකෝණී ත්‍රිකෝණයක්. right? මේක අනිත් ඍජුකෝණී ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණ දෙක අංශක 90යි නේද කොහොමද සමාන? ඒක සමාන කර කර ඉන්න ඕනේ. ඒ නිසා අපි මේකට කියන රූපෙට කෙටි කියන කර්ණපා අවස්ථාව කියලා. කර්ණපා අවස්ථාව යටතේ කියලා කියනවා. එතකොට කර්ණයයි පාදයකුයි විතරයි සමාන කරන්න ඕනේ. right? ඒකයි ඒකේ තේරුම. එතකොට ඍජුකෝණය සමාන කරන්න යන්නේ නැහැ. මේ කර්ණපා අවස්ථාව RHS කිව්වට PQR. එතකොට ඍජුකෝණ දෙක කොහොමද සමානයි? හැබැයි ඉතින් ඍජුකෝණ දෙකක් තියෙනවා කියන එක හඳුන ගන්න ඕනේ. එතකොට අපිට මේක ඍජුකෝණ ත්‍රිකෝණ දෙකක් කියලා කියන්න පුළුවන්. right? ඒක නිසා අපි ඍජුකෝණ ත්‍රිකෝණ දෙක මේක එතකොට අපිට එනවා ABC සමානයි PQR කෝණය මේ දෙකම අංශක 90ට සමානයි. ඒකෙන් කිව්වා මේක ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් කියලා. right? ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ කර්ණය දෙක සමාන නම් කර්ණ දෙක සමානයි තව පාදයකුත් සමාන වෙන්න ඕනේ. කර්ණයකුත් තව පාදයකුත් සමාන වෙනවා නම් අපිට කියත හැකි මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. right? AC සමාන වෙන්න ඕනේ PR වලට. ඒ කියන්නේ කර්ණය මේක කර්ණය. right? ඊළඟට පාද දෙකක් සමාන වෙන්න ඕනේ. BC සමානයි QR. right? so පාදය. right? කර්ණ දෙක වෙනම සමාන වෙන්න ඕනේ. right? මේකේ කර්ණය මේකේ වෙනත් පාදයකට සමාන වෙලා හරියන්නේ නැහැ. හරි කර්ණය කර්ණයට සමාන වෙන්න ඕනේ. ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදය තමයි කර්ණය කියලා කියන්නේ. ඒතකොට කර්ණය කර්ණයට සමාන වෙලා තවත් වෙනින් පාද දෙකකුත් සමාන වෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට කිව්වා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. එහෙනම් මේකෙන් අපිට කියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය කියලා.
right? ඔන්න ඒ ආකාර ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. එතකොට අපිට අවසාන වශයෙන් ගත්තම පස්සේ පුතේ අවස්ථා පහක් තියෙනවා. අවස්ථා පහකදී මේ අංග සාමය සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට දූලාගේ පුතාලගේ පොතේ ගැටලු බැලුවොත් මේක තමයි ත්‍රිකෝණ අංග සාමය කියන පස්වෙනි පාඩම, right? මේ තල රූප වල අංග සාමය මුලින්ම සාකච්ඡා කරලා තිනවා, right? ඊට පස්සේ තල රූප සමානතා, ඒ කියන්නේ එක මත එක තියන්න පුළුවන්, සම්පාත කරන්න පුළුවන් කියන එක තමයි අපි සරසාමි කියලා කියන්නේ. එතකොට ද්වේපිතේ අපි අංග සාමය කියන්නේ විශාලත්වයෙන් සමාන වෙන්නත් ඕන, හැඩයෙන් සමාන වෙන. හැඩයෙන් සමාන වීමට අපි කියන සමරූපී කියලා. ත්‍රිකෝණ දෙකක් සමරූපී කියන වචනේ තමයි හොඳම වචනේ. හැබැයි ත්‍රිකෝණ වලට ඒකටත් නම වෙනස් කරලා නොගැලපෙන වචනයක් දැන් පොතේ පාවිච්චි කරලා තියෙනවා, right? ත්‍රිකෝණයක අංග 6ක් ඇත. නේද? පාද 3 සහ කෝණ 3. right? මේ අපි ඔක්කොම සාකච්ඡා කරපු විදිහට, right? එතකොට මේ පළමු අවස්ථාවට අරන් තියෙන්නේ මේ ත්‍රිකෝණයේ පාදයක් සහ අන්තර්ගත කෝණය අපි දෙවනුවට සාකච්ඡා කරපු එක. අවසානයේ සාකච්ඡා කරලා තියෙන්නේ මේකේ පාද 3ට සමාන වෙන එක, right? ඔව්. ඒ විදිහට තියෙන්නේ, right? අපි දැන් උදාහරණ අපි කීපයක් අපි වෙන වීඩියෝ එකකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ද්විපදී හරියට අදහස ගන්න මේ ත්‍රිකෝණ දෙකක් එහෙම නැත්නම් වෙනින් රූපයක් වෙනත් එහෙම නැත්නම් සමාන්තරාස දෙකක් උනත් අපිට පුළුවන් අංග සම කරන්න, right? වෙනත් ජ්‍යාමිතික හැඩ තියෙන රූප උනත් අපිට අංග සම කරන්න පුළුවන්. අංග සම කියන්නේ සරල සමය කියන එක එක මත එක සම්පාත කරන්න පුළුවන් බව, right? මේ අංග සාමය හරියට අවබෝධ කරගෙන තේරුම් අරගෙන ඉන්නම් අපි ගැටළු සාකච්ඡා කරන තව වීඩියෝ එකක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. දුලපතල හිතනවා මේ වීඩියෝ එක වැදගත් කියලා. මේක අපේ channel එක subscribe කරන්න. අපි ඉස්සරහට සේරම පාඩම් වල කොටස් 9 වසරේ ඉඳලා 9 වසර 10 වසර 11 වසර සියලු වසර වලට වැදගත් වෙන සියලුම ගණිත පාඩම් මේ channel එකට අපි අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දුලපතාලට මේක වීඩියෝ එකක් දාපු සැනින් බලන්න අවශ්‍ය නම් මේක subscribe කරලා bell icon එකත් click කරන්න, right?